ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුරාව සංවාද කවය විසින් අන්තර්ජාලය හරහා මෙහෙවන ලබන මෙම වැඩසටහනට පැමිණ සිටින ඔබ සියලුම දෙනාව අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ ආසාවට පිළිගන්නවා. ඔබ දන්නවා මේ ගතවන නිශ්චිත මොහොතේදී පවා ශ්‍රී ලංකාව තුළ වඩාත් දේශපාලනික වශයෙන් විවාදයට ලක්වන මාතෘකාව වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් විවිධ අදහස් ඉදිරිපත් කරද්දී තුලාව සංවාද කවය විදිහට අපට හැකියාව ලැබුණා රටේ නීතිය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන එමෙන්ම රටේ නීතිය සම්බන්ධයෙන් මතවාදයක් දැරිය හැකි නීති විද්‍යාර්ථීන් මේ පිළිබඳව මොන වගේ අදහසක් දරන්නේ කියලා ඔබ හමුවට ඉදිරිපත් කරන්න. ඉතින් මේ වැඩසටහනේම තවත් එක් පියවරක් විදිහට අද දවසේ අපි සූදානම් මේ වැඩසටහන හරහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින්ම එකතු කරන ලද කතානායකවරයාගේ අත්සනින් යුතුව අද දිනේ පටන් ක්‍රියාත්මක වන මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔබට තවදුරටත් දැනුවත් කරන්නට. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට ඔබට දැනුම ලබා දෙන්නට අද දවසේ අපේ ආරාධනය පිළි අරගෙන මේ වැඩසටහන හා සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් ඉතා හසල දැනුමක් ඇති ඒ වගේම ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා. අපි ඔබතුමන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි අපි මතක් කළ යුතුයි මේවන් වූ කාර්යබහුල කාල සීමාවක් තුළදී ඊටාම කෙටි දැනුම් දීමකදී ඒ ආරාධනයේ නිහතමානීව පිළි අරගෙන මේ වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධයෙන්ුත් අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සියල්ල මතක් කර දෙමින් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන ආරම්භ කරන්නටයි. ඉතින් මේ වැඩසටහනේ ඔබතුමන්ට යොමු වෙන පළවෙනි ප්‍රශ්නය. ගරු නීතිඥතුමනි, අපි දැක්ක මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්ව පැවති අවධියේදී පවා ඊට විශාල වශයෙන් විවේචන රාශියක් එල්ල වුණා. එම එල්ල වුණු විවේචන ගණනාව අතුරින් එල්ල වුණු ප්‍රබලතම විවේචනයක් වුණේ එමගින් රටේ පවතින විධායක ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ක්ෂේත්‍රයන් වල බල තුලනයන්ට අහිතකර මට්ටමේ බලපෑමක් ඉදිරිපත් කරනවා කියලා. නමුත් අද වන විට මෙම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මගින් සම්මත වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයක් හමුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ විධායක අධිකරණ හා ව්‍යවස්ථාදායක යන ක්ෂේත්‍රයන් වල බලතුලනයට මොන වගේ තත්වයක්ද ඇතිලා තියෙන්නේ? අපි කැමතියි ඔබතුමන්ගේ අදහස් ඒ සම්බන්ධයෙන් දැනගන්න. දැන් මම අදහස් කරේ මම හිතන්නේ මේ බලතුලනය ගැන කතා කරනකොට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පෙර මම හිතනවා යම් වෙලාවක් අරගෙන පැහැදිලි කරන්න මේ ව්‍යවස් 20 වෙනි සංශෝධනයේ පසුබිම පැහැදිලි කරගන්න මම මේක අවස්ථාව කරගන්න. මම කරන්නේ මේ 20 වෙනි සංශෝධනය තේරුම් ගන්න නම් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතිහාසය තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ ගැටලු ඊට පස්සේ ඒ ව්‍යවස්ථාවට කරපු යම් යම් සංශෝධන ඒ හරහා මේ 20 වෙනි සංශෝධනයේට අපි මේ රට එළඹිච්ච ආකාරය අපි තේරුම් ගන්න එක වැදගත් වෙනවා. So it is මම හිතනවා භාෂා දෙකෙන්ම කරුණු ඉදිරිපත් කරන්න කියලා තමයි මට කියලා තිබ්බේ. The 20th amendment to the constitution has to be understood in the light of the previous amendments to the constitution. So if you want to really understand the 20th, you have to understand the situation which prevailed before the 20th amendment. Before the 20th was the 19th amendment, before that the 18th amendment, before that the 17th amendment. 17, 18, 19 වෙනි සංශෝධන අපි තේරුම් ගත යුතුව තියෙනවා. සහ 17 වෙනි සංශෝධනයට පෙර පැවති තත්ත්වයක් තේරුම් ගත යුතුව තියෙනවා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු ඉදිරිපත් කරන්න මුලින්ම මගේ ප්‍රසන්ටේෂන් එක මම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මම ප්‍රශ්න වලට පැහැදිලි කිරීම වලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. So to understand the 20th amendment to the constitution, let's look at what was the constitution from 1978 onwards. Between 1978 and 2001, pre-17th amendment, what are the key features?
So you all know that the key feature of our 78 constitution was the executive presidency. If ever there is this 78 constitution has to be identified with one feature, that is the executive presidency. මේ ව්‍යවස්ථාව අපේ 70 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවන ජනරාජ ව්‍යවස්ථාව හඳුන්වන්න පුළුවන් එක ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණය තමයි විධායක ජනාධිපති ධූරය. ඒක ඔබ කවුරුත් මම හිතන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය හදාarලා තියෙන ඔබ දන්නවා මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ විට මොඩල් වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ ප්‍රංශ පස්වන ජනරාජ ව්‍යවස්ථාව මතයි. ඇත්තම අපේ මේ ජනාධිපතිවරයෙක් තෝරනකොට අපි දන්නවා අපිට මනාප තුනක් ලකුණු කරන්න පුළුවන්. ඒ මූල ධර්මය ගන්න ඒ කියන්නේ ජයග්‍රාහී අපේක්ෂකයා 150කට වැඩි ගන්න ඕන කියන්නේ ඒක පදනමක් තියෙන මේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. අතරම ගත්තොත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාගේ බලය ප්‍රංශ ව්‍යවස්ථාවටත් එහා ගිය බලයක්. So we have under the 78 constitution, before the 17th amendment, we have this president who is responsible to parliament under article 42 at that time. එවකට 42 වෙනි ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ. හැබැයි ඇත්ත වශයෙන්ම මේ වගකීම නාමික වගකීමක් විතරයි. මොකද 78 ව්‍යවස්ථාවේ මේ වගකීම කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා නිශ්චිතව දක්වලා නැහැ. එකම ජනාධිපතිවරයාගේ බලය පිළිබඳව තියෙන එකම චෙක් එක එකම සංවර්ධනය නැත්නම් තුරණය තමයි මේ දෝෂාභියෝග ක්‍රියාදාමය. ඒ වගේම අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි ජනාධිපතිට තියෙන මුක්තිය. නඩු පැවරීමට එරෙහි තියෙන මුක්තිය. So there is immunity of the president. The president could not be, prior to the 19th amendment, the president could not be sued either in his personal or official capacity, except in very limited instances. So you have a situation where not only in his, not only for the official things done, while the president is in office, he cannot be sued even in his personal capacity. So if a person is married, or is a spouse of a president of Sri Lanka, that spouse cannot, while that person holds office, even file a divorce case against the president. Not even a land case. That is the extent of the immunity which the president was given under the 78 constitution. Now, under the 78 constitution, the president could be sued only in very limited circumstances. One was the election petition. So in a presidential election petition or a referendum petition, or a parliament election petition where the president can be named as a respondent. Then two, in respect of the impeachment of the president, in exercising that jurisdiction, the president can be answerable or can be brought to the Supreme Court. Next is the president in his capacity as a minister. Now under the 78 constitution, the president could hold, before the 19th amendment, the president could hold any other portfolio. 19 වෙනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරය දරන්න පුළුවන්. එතකොට මේ අමාත්‍ය ධූරය දරනකොට ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් හැටියට කරන කටයුත්තක් සම්බන්ධයෙන් ඔහු කරන කාර්යය අභියෝග කරන්න පුළුවන්. So the president as a minister, so either as a minister of defense or any other ministry, if the president does something as a minister, those can be challenged in court, but not against him personally, but in the name of the Attorney General. නීතිපතිවරයාගේ නමින් ඔහුට විරුද්ධව නඩු කරන ක්‍රියාවට එරෙහිව නඩු පැවරීමක් කරන්න පුළුවන්. ඒක ඒ අර්ථය අපි දන්න නඩු ගණනාවක් තිබුණා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමති හැටියට. සමහර විට ඩිටෙන්ෂන් ඕඩර් එකක් රැඳවුම් නියෝගයක් නිකුත් කරනවා. එතකොට රැඳවුම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝග කරනවා ඒ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමයි කරපු ක්‍රියාවක් හැටියට. හැබැයි ජනාධිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කරොත් ඔහු කරපු ඒ ක්‍රියාවන් වලට විරුද්ධව ඔහුට විරුද්ධව නඩු පවරන්න බෑ. ධූරය අවසන් වෙලා ගියාට පස්සේ නඩු පවරන්න පුළුවන්. So this is what we call presidential immunity. Oh, we know one of the checks in the original 1978 constitution was the impeachment. So in the history of our country, 1991, there was an attempt to impeach the president. I don't know how many of you are aware of this attempt, where what happened was
part of because United National Party in power, the President Premadasa's party, some of his key ministers got together with the opposition and signed an impeachment. And the speaker entertained what it is called the motion of impeachment, and the speaker wrote to the president telling the president, look, I have entertained an impeachment motion against you, and I am please, I draw your attention to the fact that you cannot dissolve parliament. මේ ජනාධිපති ප්‍රේමදාස දූරේ දරපු වෙලාවේ දෝෂාභියෝග යෝජනාව අත්සන් කරලා එතුමාගේ කැබිනට් එකේ සමහර ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකතු වෙලා දෝෂාභියෝගයක් අත්සන් කරා. දෝෂාභියෝගේ කතානායකට බාර දුන්නම කතානායක ඒක බාරගත්තා. බාර අරගෙන කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා දැන් මම මේ දෝෂාභියෝග යෝජනාව බාර අරන් තියෙන ඒ නිසා දැන් විසිරවන්න බැහැ කියලා පාර්ලිමේන්තුවේ. එදාර ජනාධිපති ප්‍රේමදාස මොකද්ද කරේ? දෝෂාභියෝග කරන්න බැරි පාර්ලිමේන්තුව වාර අවසන් කරා. He prorogued parliament for 1 month. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට පුළුවන් වාර අවසන් කරන්න වාර අවසන් කරා මාසෙකට. ඒ මාසෙ තුල ඒකට පාර්ලිමේන්තුව රැස් වෙන්න බෑ. ඒ මාසෙ තුල ඒ සම්පූර්ණ දෝෂාභියෝග ක්‍රියාදාමය කඩන් වැටුණා. සමහර දෝෂාභියෝග අත්සන් කරපු මන්ත්‍රීවරු කියන්න පටන් ගත්තා අපි දන්නේ අපි මොනවද අත්සන් කරේ අපි හිස් කඩදාසි වලට අත්සන් කරේ අපි දැනන් හිටියේ නෑ මේක දෝෂාභියෝගයක් කියලා ඒ වගේ විවිධ කාරණා කියමු මේ මන්ත්‍රීවරු දෝෂාභියෝගයෙන් ඉවත් වුණා. අන්තිමට පාර්ලිමේන්තුව වාර අවසන් වෙලා විවෘත කරාට පස්සේ කතානායකත් හැරුණා. කතානායකවරයා සතියක් විතර යනකොට පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා දැන් මම දෝෂාභියෝගය මම කලින් බාරගත්තා. Now I have ceased to enter. I earlier entertained the motion. Now I have ceased to entertain. කලින් බාරගත්තා දැන් මම බාරගත්ත එක නතර කරයි කියලා ඒ දෝෂාභියෝග කඩනවා. එයි මම මේ ක්‍රියාදාමය පැහැදිලි කරන්නේ ඔබට. මේ ජනාධිපතිවරයාව තියෙන එකම පාර්ලිමේන්තුවට තියෙන කරන්න පුළුවන් එකම බලපෑම තමයි දෝෂාභියෝගය. මේ දෝෂාභියෝගයේ පියවර ගත්තොත් අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් තුනෙන් දෙකක් තියෙනවා පාර්ලිමේන්තුවේ. තුනෙන් දෙකක් විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු විභාගයක් තියෙන්න ඕනේ. ඒකෙන් වර්ධිකාරය කරන්න ඕනේ. ඒ වගේ ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් එවැනි ක්‍රියාදාමයක් යටතේ ඇත්තටම දෝෂාභියෝගයක් කරා ජනාධිපතිව පාලනය කරන්න පාර්ලිමේන්තුවට බෑ. ප්‍රායෝගිකව බෑ. ඒ වගේම අපේ රටේ ඊගාවට තව මේ 78 ව්‍යවස්ථාව තුළ තිබ්බ ගැටලුවක් තමයි මැතිවරණ ක්‍රියාදාම. මම උදාහරණ තුනක් දෙන්නම්. එකක් 81 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී යාපනයේ තිශෙන් දූෂිත ඡන්දයක් පැවතුණා. 82 ජනමත විචාරණය පැවතුවා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නැතුව කවදාද? There was a referendum in 1982 to postpone the elections to postpone general elections for 6 years. This was to enable President Jayawardena's party to hold the 5-6 majority they had in parliament. If they had a general election, they would have lost the 5-6 majority. Then in 1999, there was the Wayamba Provincial Council elections. And it was a tainted election where thugs went into polling booths and stuffed the ballot boxes. And at all these elections, there was a complaint of state resources and election violence. So this is another problem with the constitution. You had an election, Department of Election, which could conduct election, but the necessary legal framework for a free and fair election was sometimes not there. The elections commissioner of elections, as he was then known, did not have sufficient powers to stop the abuse of state resources and to take necessary action to conduct a free and fair election. So that was the second issue. Thirdly, there were flaws in the appointment process of the president. The president's powers of appointment of key officers and members of the senior judiciary were almost without any check or balance. ජනාධිපතිවරයාට මේ රටේ ප්‍රධාන ධූරයන් වලට පත් කිරීමේ බලයක් තිබුණා. ඒ වගේම අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, ඒ කියන්නේ මේ රටේ ඉහළ අධිකරණ විනිසුරුවරු පත් කිරීමේ බලය සතු වෙලා තිබුණේ ජනාධිපතිවරයා. මේ විටින් විට මේ ජනාධිපතිවරු කරපු සමහර පත්වීම් ගැන ගැටලු තිබ්බා. සමහර විට ඒ පත් වුණාට පස්සේ අය හොඳට ඒ ධූරය කරගෙන ගියා.
නමුත් මේ පත් කරපු අවස්ථාවේ සුදුස්සාව පත් කරාද කියන එක ප්‍රශ්නයක්. උදාහරණයකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයා වනසුන්දර විනිශ්චයකාරතුමා දුර දරනකොට එතුමාව අගවිනි සුරු දුරට පත් කරන්නේ නැතුව ඊළඟ හිටපු විනිශ්චයකාරතුමාව පත් කරා. මේ ප්‍රශ්න ආවම 1996 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය විසින් පත් කරා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියව පත් කරා ශ්‍රේෂ්ඨාධිකරණය. Mrs. Chandrika Kumaratunga, President Kumaratunga appointed Dr. Shirani Bandaranaike to the Supreme Court. Now that appointment was challenged. It was challenged in the Supreme Court, and a 7-judge bench of the Supreme Court heard the case. And ultimately the case was dismissed. It was dismissed, leave to proceed was refused. It was a fundamental right case. But in that case, this whole issue of the president exercising powers to appoint judges came into question. So there was thereafter, when the vacancy, 99, when the vacancy of Chief Justice was arose, the president appointed the Attorney General, Mr. Sarath Nanda Silva, as the Chief Justice. Now again, this appointment of Chief Justice Sarath Nanda Silva was challenged by Victor Ivan, the editor of the Rave. So that was his reported, Victor Ivan versus Sarath Nanda Silva. So in both these cases, in all these various appointments made by the president, there was this complaint that the constitution did not have a check on the president's powers of appointment. So some argued one day you might have a president who might decide to appoint a person who is unsuitable for the post. So we say a lawyer who has taken oaths last August. If the president of Sri Lanka wants to appoint that lawyer as the Chief Justice, there was nothing to prevent the president from doing that. Or if the president decided to appoint a young child to the Supreme Court, technically there was nothing which could be done because it was an act of the president. So there was an opinion being formed that there must be some checks and balances brought into the president's powers of appointing key officers, like the Attorney General, the Secretary General of Parliament, the Auditor General, and the senior members of the judiciary, including the Chief Justice. Now, during this, from 78 to 2001, there was also the question of the independence of the police and the public service. There were complaints that the police were not independent, they would act on the orders of politicians, their public servants were not independent. So, because the appointments of the public service were vested with the cabinet of ministers, and it was the Public Service Commission would exercise only delegated power. ඉහළ රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි සියලු රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. ඒ පත් කිරීම බලය තිබුණේ ඇමති මණ්ඩලය විසින් තමයි ඒක පවරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. So with all these things, questions, came the 17th Amendment. The 17th Amendment was passed unanimously in October 2001. Just 1 week before Parliament was dissolved by President Kumaratunga, the 17th Amendment was passed. All the parties in Parliament agreed on this amendment. So the key features of the 17th Amendment was the Constitutional Council, the Independent Public Service Commission, National Police Commission, the Administrative Appeals Tribunal, and the Elections Commission. Then, 17 සංශෝධනයේ ඉතාමත් වැදගත්ම ප්‍රතිපාදන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හඳුන්වලා දුන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයා මේ පත් කිරීමේ බලයට යම් සීමාවක් චෙක් එකක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන අලුත් ආයතනය පිහිටුවේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය උනේ මන්ත්‍රීවරු 5 දෙනෙක් හිටියා. කතානායකවරයා, අගමැති, විපක්ෂ නායක සහ ජනාධිපතිවරයාගේ නියෝජිතෙක් සහ සුළු පාර්ලිමේන්තු සුළු ජාති නියෝජනය කර සුළු පක්ෂ වල නියෝජිතෙක්, and 5 persons who have distinguished themselves in public life and are not members of a political party. එතන එක පැත්තකින් 5 දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරු 5ක්, ඒක කතානායක, අගමැතිතුමා, විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයාගේ පත් කරන නියෝජිතෙක් ඇතුළු, and 5 people who have distinguished themselves in public life, who are not members of a political party. Now, this Constitutional Council was going to appoint
judges and key officers. Not going to appoint, they would be act as a check on the president's powers. So if the president were to appoint judges or key officers, he had to get the approval of the Constitutional Council. ජනාධිපතිවරයා අග්‍රවිනිශ්චයකාරවරයා ඉහළ නිලධාරීන් පත් කරනවා නම් එතුමා යවන්න ඕනේ, එතුමා හරි එතුමිය හරි යවන්න ඕනේ ඒ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යවන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බලනවා මේ පුද්ගලයා සුදුසුද නැද්ද, ඒ අනුමැතිය දෙනවා, නැත්නම් අනුමැතිය දුන්නව ප්‍රතික්ෂේප කරනවා. අනුමැතිය දුන්නේ නැත්නම් ජනාධිපතිවරයා වෙන නමක් යෝජනා කරන්න ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංවිධිය ගත්ත 5 දෙනෙක් ඉන්නේ පාර්ලිමේන්තුවෙන් පිට. තමුන්ගේ people who are eminent in public life, තමුන් ප්‍රසිද්ධ ජීවිතේ කීර්ති නාමයක් පුද්ගලයන් 5 දෙනෙක් පත් කරනවා. ඒ අය දේශපාලන පක්ෂ වලට සම්බන්ධ නැති අය. ඒ වගේම තමයි අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම, පබ්ලික් සර්විස් කමිෂන්, රාජ්‍ය සේවා කමිෂන් සභාව, ජාතික පොලිස් කමිෂන්, ඉලෙක්ෂන් කමිෂන්, ෆිනෑන්ස් කමිෂන්, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිෂන් සභාව, all these commissions, the president would make appointments on the recommendation of the I'm sorry, I said recommendations of it should be of the Constitutional Council. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත තමයි මේ පත්වීම් කරන්නේ. ඒ වගේම 17 වෙනි සංශෝධනය යටතේ යෝජනා කරලා තියෙනවා for the powers of appointment, promotions, transfer, dismissal and disciplinary control. රජ නිලධාරීන් ආයතන ප්‍රධානියා හැර රජ නිලධාරීන් පත් කිරීම, සානමාරු කිරීම ඒ ඔක්කොම කරන්න පැවරුවා කෙලින්ම රාජ්‍ය සේවා කමිෂන් සභාව. කලින් මේක කරේ ඇමති මණ්ඩලය තමයි තමුන්ගේ බලය රාජ්‍ය සේවා කමිෂන් සභාවට පවරන්නේ. දැන් කෙලින් මේ බලය රාජ්‍ය සේවා කමිෂන් සභාවට පැවරුවා. පොලිස්පති හැර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මේ බලතල පත් කිරීම, ස්ථානමාරු කිරීම ඒ ඔක්කොම බලතල ජාතික පොලිස් කොමිසම් කියලා අලුත් සභාවක් පිහිටුවා පොලිස් කොමිසම් සභාවට පැවරුවා. දැන් මේක අරමුණ වෙන්නේ ආපහු මේ ආයතන රාජ්‍ය සේවයේ පොලිසිය නිර්දේශ පාලනය කරන්නේ. ඒක පැත්තකින් පළාතේ ඉන්න മന്ത്രിවරයාට OIC-ව ට්‍රාන්ස්ෆර් කරවන්න බෑ. පළාතේ ඉන්න മന്ത്രിවරයා තමුන්ගේ පක්ෂ ඇමතිවරයාට කියලා OIC-ව ස්ථානමාරු කිරීමක් කරන්න බෑ. මොකද ජාතික පොලිස් කොමිසම් සභාව ඉන්නේ. ඒතකොට ඒ සඳහා ඒ ආයතන ස්වාධීන වෙන්න ඕනේ. හිම ස්වාධීන පොලිස් කොමිසම් සභාව තමයි මේ 17 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊගොල්ලෝ 17 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණා මැතිවරණ කොමිසම් සභාවක් පිහිටුවා. The Elections Commission. So basically the elections up to this time elections are held by the elections department. It's a government department headed by the Commission of Elections. මැතිවරණ කොමසාරිස් ගේ නායකත්වයේ ප්‍රධානත්වයේ මැතිවරණ දෙපාර්තමේන්තුව තමයි ඡන්ද පවත්වන්නේ. දැන් 17 වෙනි සංශෝධනයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනුවට මැතිවරණ වඩා පුළුල් බලතල තියෙන මැතිවරණ කොමිසම් සභාවක් පිහිටවන්න යෝජනා කරා. ඒක අරමුණ වෙන්නේ to conduct free and fair elections and referendum. නිදහස් සහ සාධාරණ මැතිවරණ ජනමත විචාරණ පැවැත්වීමේ අරමුණේ. දැන් මේ 17 වෙනි සංශෝධනය ඒ අනුව ක්‍රියාත්මක වුණා. කාලයක් යනකොට යම් ගැටලු මතුවුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මුල් වාරේ ඉවර වුණාම අවුරුදු 3ක දුර කාලේ ඉවර වුණාම ජනාධිපතිවරිය අලුත් කොමිසම් සභාව පත් කිරීම ප්‍රමාද කරා. ඊගාවට ජනාධිපතිවරයාගේ දුර කාලය ඉවර වෙලා ඊළඟට ජනාධිපතිවරයෙක් පත් වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ අවස්ථාවේදී එතුමා විසිනුත් මේ පත් කිරීම කරේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. So when the 3-year term of the Constitutional Council ended, the key people in government did not agree on how the new appointments to the Constitutional Council could be made. Now, in the absence of a Constitutional Council, which was expected to act as a check on the president's powers, the president proceeded to make key appointments without the approval of the Constitutional Council. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කරේ නැහැ ජනාධිපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරේ නැති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් නැහැ. ඒ පළවෙනි අවුරුදු තුන ඉවරුණාම ඊගාවට ජනාධිපතිවරයා මොකද කරන්නේ කියලා දැන් ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් නැහැනේ. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවක් නැහැ. ඒ නිසා මට අනුමැතිය ගන්න අවශ්‍ය නැහැ.
හැබැයි මම පත් කිරීම කරනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට කොමිෂන් සභාවට පත්වීම ජනාධිපතිවරයා විසින් කෙලින්ම දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් නොකර. ඊගොල්ලෝ මැතිවරණ කොමිෂන් සභාවට මොකද උනේ? මැතිවරණ කොමිෂන් සභාව කවදාවත් 17 වෙනි සංශෝධනයේ නීතිය තිබ්බට මැතිවරණ කොමිෂන් සභාව ඒ වෙලාවට පත් කරන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ජනාධිපති කුමාරතුංග මහත්මිය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ කරා එක්තරා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් ඊරත්න කියන විනිශ්චයකාරතුමාගේ නම යෝජනා කරා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානියා හැටියට. ජනාධිපතිවරයා එකඟුනේ නැහැ ඒ විනිසුරු හිටපු විශ්‍රාමරත් විනිසුරුතුමාව ඒ ධුරයට පත් කරා. So there was a deadlock. The Constitutional Council made a recommendation. The president did not appoint, and as a result, the Elections Commission didn't function. And you had this person who held office as the Elections Commissioner continuing to hold office. So after the term of after the 17th Amendment, initially the Public Service Commission and a National Police Commission were appointed. In fact, the National Police Commission was chaired by a very senior and respected lawyer called Mr. Ranjit Abeyasuriya, President's Counsel. But when their term of office was over, මේ මුල් 17 වෙනි සංශෝධනය යටතේ පත් කරපු මුල් කොමිෂන් සභාවල දුර කාලේ ඉවරුණාට පස්සේ මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබුණේ නැහැ. එතකොට ඒ සමහර කොමිෂන් සභා නැවත පත් කිරීම කරේ නැහැ. නැත්නම් ඒවා ප්‍රමාද කරා. ඒවා පත් කරන කල සමහර විට ඇමති මණ්ඩලයේ බලය ගත්ත පත් කරන එක ඒ ආදි වශයෙන් මේ මුළු කොමිෂන් සභා ක්‍රමයේම විශේෂයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි ජාතික පොලිස් කොමිෂන් සභාවයි අකර්මණ්‍ය වුණා. මේ සියලු කාලයන්හි ජනාධිපතිවරයාට තිබුණු ජනාධිපතිවරයාට නැත්නම් ජනාධිපතිවරයාට තිබ්බ මුක්තිය ප්‍රශ්නයක් තිබුණා. උදාහරණයක් ගත්තොත් 2004 අගමැතිවරයාට පාර්ලිමේන්තු විශ්වාසය තිබෙද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. තව අවස්ථාවක ඊට අවුරුද්දකට කලින් 2003 ඒ වෙලාවේ හිටියේ ජනාධිපති එක පක්ෂක අගමැති තව පක්ෂක ආණ්ඩුව කියලා සමහර දුර ජනාධිපති තමුන් වෙත පවර ගත්තා. ඉතින් මේ සියලු කාරණා එක්ක මේ ජනාධිපතිට තියෙන මුක්තිය ගැන ගැටලු තිබුණා. මෙහෙම තියෙනකොට තමයි 18 වෙනි සංශෝධනය ගෙනාවේ. It was in these circumstances that the 18th Amendment was brought in September 2010. At that time, the party in power, the UPSA, had about 144 seats. Some opposition members supported the government to pass this 18th Amendment. මේ 18 වෙනි සංශෝධනය සම්මත කරන්න විපක්ෂ මන්ත්‍රීවරු සහාය දීලා මන්ත්‍රීවරු කීප දෙනෙක් සහාය දීලා 18 වෙනි සංශෝධනය ගෙනා. 18 වෙනි සංශෝධනය මොකද්ද කරේ? අර තිබ්බ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කරා. ඒ වෙනුවෙන් දැම්ම පාර්ලිමේන්තු සභාව. පාර්ලිමේන්තු සභාව කියන්නේ කවුද? කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයයි තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නේ. අගමැති විපක්ෂ නායකවරයයි නම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නේ. 18 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිට පුළුවන් මේ පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ කැඳවන්න මේ පත් කිරීම සම්බන්ධයෙන්. නිරීක්ෂණ විතරයි. අනුමැතියක් නෙවෙයි ගන්නෙ. ජනාධිපති නමක් එවනවා මේ මම අහවලා පත් කරන්න ඉන්නවා හොඳයිද? පාර්ලිමේන්තු සභාවට කියන්න පුළුවන් ඔහොම හොඳයි බොහොම හොඳයි කියලා කියන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් අපි එකක නෑ මේ දුර්වලතා තියෙනවා. නිරීක්ෂණ මොනවා වුණත් ජනාධිපති කැමති දෙයක් කරන්න පුළුවන්. The president could disregard the observations and make an appointment. So in other words, he can call for the observations of the parliamentary council, He can just throw those observations into the waste paper basket and continue to make the appointment. ඉක්ගාවට 18 වෙනි සංශෝධනය යටතේ ඉලෙක්ෂන්ස් කමිෂන් මැතිවරණ කොමිෂන් සභාව කියලා යෝජනා කරලා තිබ්බ කොමිෂන් සභාව ඒක අයින් කරලා 17 තිබ්බ එක අයින් කරලා 17 තිබ්බ බලතල අඩු කරලා නැවතත් මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියා. ඊගාවට අර රජ නිලධාරීන් පත් කරන්න බලය තිබ්බ පොලිස් නිලධාරීන් පත් කරන්න බලය තිබ්බ පොලිස් කොමිෂන් සභාවට රජ නිලධාරීන් පත් කරන්න බලය තිබ්බ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ බලය ආපහු කැබිනට් එකට දීලා කැබිනට් එක හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මේවා ක්‍රියාත්මක කරන්න අදහස් කරා. 18 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයාගේ දූර කාලේ
සීමාවනුත් අයින් කරා. Removal of the two-term limit on the president's powers. ඔබ දන්නවා 78 ව්‍යවස්ථාවේ සිටම තිබ්බ ප්‍රතිපාදන ජනාධිපතිවරයාට දූර කාල දරන්න පුළුවන් දූර කාල දෙකයි. මම හිතනවා නීති හදාරන ශිෂ්‍යයන් හැටියට ඔබ දැනගන්න ඕනේ මේකේ පසුබිම මොකක්ද කියලා. What is the history of the two-term limit? This history of the two-term limit on the presidency comes from America, from the United States of America. The first president of the United States, you all know, the general who won the American War of Independence, he won the presidential elections. Then he contested for a second time. He won for a second time. Then when his second term was over, he said, I believe that the president should not go on for more than 2 terms. I am retiring after 2 terms. George Washington, දෙවනි දූර කාලය ඉවර වෙනකොට ඔහු විශ්‍රාම ගිහින් ගෙදර ගියා. ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායක් ඇති වුණා ජනාධිපතිවරයා දූර කාල දෙකයි දරන්න කියලා. මොකද විශාල බලයක් තියෙන දූරයක්. ඒ නිසා අර දූර කාල සීමාව වැදගත් තුලනයක් නැත්නම් සංවරණයක් මේ ජනාධිපතිගේ බලය සම්බන්ධ. ඉතින් ඔහොම යනකොට ඇමරිකාවේ 1940 ගණන් වල ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිවරයා පත් වුණා. එතුමා දෙවන දූර කාලයට පස්සේ කල්පනා කරා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක සම්ප්‍රදායක් විතරයිනේ නීතියක් නෑ. ඉතින් ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් තුන්වෙනි වාරයටත් තරඟ කරා. තුන්වෙනි පාරත් දීලා. තුන්වෙනි වාරේ ඉවරනකොට හතරවෙනි පාරත් තරඟ කරා. හතරවෙනි පාරත් දීලා. හතරවෙනි දූර කාලය අවසන් කරන්න බැරි වුණා. ඒ ජනාධිපතිවරයා මිය ගියා මාස කිහිපයකට පසුව. කොහොම වුණත් ඇමරිකාවේ මේ එක ජනාධිපතිවරයෙක් මේ සම්ප්‍රදාය කඩලා අවුරුදු දූර කාල 4ක් තරඟ කරපු නිසා ඊට පස්සේ ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා සීමාව නීතියෙන් පැනෙවුවා ජනාධිපතිවරයාට යන්න පුළුවන් දූර කාල දෙකයි කියන. දැන් මේ 18 වෙනි සංශෝධනය කරේ අපේ රටේ ව්‍යවස්ථාවේ තිබ්බ දූර කාල දෙකේ සීමාව අයින් කරා. ඕන ගානක් තරඟ කරන්න පුළුවන් කියලා. 18 වෙනි සංශෝධන එක සාධනීය ප්‍රතිපාදනයක් තිබ්බා. ඒක තමයි ජනාධිපතිට දැන් ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියනවනේ. ඒ නිසා ජනාධිපති අඩු ගානේ මාස 3කට සැරයක් at least once in 3 months, at least once every 3 months, the president must attend parliament. පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා 18 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනයක් තිබුණා. දැන් මෙහෙම කියනකොට තමයි 19 වෙනි සංශෝධනයේ ආවේ. 2015 මැතිවරණයට පස්සේ ඒ රජය විසින් ගෙනාපු සංශෝධන. 19 කරේ අතරම 19 18 තිබ්බ ප්‍රතිපාදන ආයේ අයින් කරලා අර 17 තිබ්බ ප්‍රතිපාදන සමහර සංශෝධන යටතේ ගෙනා. එතකොට නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වලා දුන්නා. හැබැයි මේ පාර අර කලින් සංයුතිය තිබ්බ 5ට 5නේ. දැන් 19 වෙනි සංශෝධනයේ යටතේ අර සිවිල් මේ දේශපාලඥයන් නොවන පුද්ගලයන් 5න් 3කට අඩු කරා. මන්ත්‍රීවරු 7 දෙනයි, ඒ කියන්නේ කතානායක අගමැති විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු 7 දෙනයි, මන්ත්‍රීවරු නොවන තව 3 දෙනෙක්. ඊගාවට ආපහු අර 17 වෙනි සංශෝධන යටතේ තිබ්බ පබ්ලික් සර්විස් කමිෂන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක කරා. නැවතත් පොලිස් නිලධාරීන් පත් කිරීම බලය ආපහු ඇමති මණ්ඩලයෙන් අයින් කරලා ඒක නැවතත් ජාතික පොලිස් කොමිෂන් සභාවට දුන්නා. අර 17 වෙනි සංශෝධනයෙන් යෝජනා කළා තිබ්බ ඉලෙක්ෂන්ස් කමිෂන් එක මැතිවරණ කොමිසම හඳුන්වලා දුන්නා. අලුත් කොමිසම් සභා දෙකක් හඳුන්වලා දුන්නා. එතෙක් කල රජයේ ගිණුම් විගණනය කිරීමේ බලය තිබ්බේ ඒ විගණකාධිපතිවරයාට. ඒතර විගණකාධිපති ධූරය තියෙන ගමන්ම ඔඩිට් සර්විස් කමිෂන් කියලා විගණක කොමිසම් සභාවක් විගණකතන සේවා කොමිසම් සභාවක් පිහිටුවා. ඊගාවට අපි කවුරුත් දන්න ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ප්‍රසම්පාදන. ඔය ටෙන්ඩර් ගනුදෙනු ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේවා නියාමනය කරන්න අලුත් කොමිසම් සභාවක් පිහිටුවා ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව කියලා. දැන් 19 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ප්‍රධාන නිලධාරීන් පත් කරනකොට සහ ඉහළ විනිශ්චයකාරවරුන් පත් කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගන්න ඕනේ. ඒක අපි දන්නවා 2015 සිට 2019 කාලය අතරතුර
එවකට හිටපු ජනාධිපතිවරයා යෝජනා කරපු සමහර නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. නීතිපති ධූරයට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට සමහර නම් ජනාධිපතිවරයා එවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා තව නමක් එවන්න. ඒ ආදි වශයෙන් ජනාධිපතිවරයාගේ අර පත් කිරීමේ බලය යම් තුලනයක් ඇති කරා නැවතත් අර 17 වෙනි සංශෝධනයෙන් කරපු අදහස් කරපු ආකාරයට. ඒ වගේම තමයි ස්වාධීන කොමිෂන් සභා. අර අපි කියපු කොමිෂන් සභා ගණනාවකට එහි සභාපතිවරු සහ එහි සමාජිකයන් පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්දේශ කරන්න ඕනේ අහවලාව පත් කරන්න කියලා අහවල් අයව පත් කරන්න කියලා. එතකොට ඒ නිර්දේශය අනුව තමයි ජනාධිපතිවරයා පත් කිරීම කරන්න ඕනේ 19 වෙනි සංශෝධනයේ හැටියට. ඊගොඩ මැතිවරණ කොමිෂන් සභාව. දැන් මැතිවරණ කොමිෂන් සභාව පිහිටුව විතරක් නෙවෙයි මේ පාර 19 වෙනි සංශෝධනයෙන් 104 GG කියලා 104 GG කියලා ප්‍රතිපාදනයක් ගෙනාවා රාජ්‍ය දේපල භාවිතය සම්බන්ධයෙන් සහ රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න. මැතිවරණ සමයේදී මෙන්න මේ ගයිඩ්ලයින්ස් කියලා රෙගුලාසි හදන්න පුළුවන් මේවා නියාමනය කරන්න රාජ්‍ය දේපල භාවිතා කරන එක රාජ්‍ය මාධ්‍ය භාවිතා කරන ගැන ගයිඩ්ලයින්ස් නිකුත් කරන්න පුළුවන්. මේ 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනයේ හැටියට මේ කොමිෂන් සභාව විසින් නිකුත් කරන මේ මාර්ගෝපදේශයන් කඩ කරන එක ඕනෑකමින්ම කඩ කරන එක අපරාධ වරදක් බවට පත් කරා. මහාධිකරණය විසින් දඬුවම් ලැබිය යුතු අපරාධ වරදක් බවට පත් කරා. ඒ වගේම 19 වෙනි සංශෝධන නැවත 2 term limit එක ජනාධිපතිවරයාගේ දුර කාලය වාර දෙකේ දුර කාලය නැවත හඳුන්වලා දුන්නා. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ දුර කාලය අඩු කරා අවුරුදු 6න් 5කට අඩු කරා. දුර දරන ජනාධිපතිවරයාගේ දුර කාලය අඩු කරන්න ඒ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන තිබුණා. මම දකින හැටියට මේ 19 වෙනි සංශෝධනයෙන් තියෙන වැදගත්ම සංශෝධනය තමයි මේ ජනාධිපතිගේ මුක්තියට ගෙනාපු බලවත් සීමාවක් ගෙනාව 19 වෙනි සංශෝධනය. ඒ මොකද්ද? The president's immunity was made subject to the fundamental rights jurisdiction of the Supreme Court. ජනාධිපතිවරයාගේ මුක්තිය යටත් කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් බලයට. මෙතෙක් ජනාධිපතිවරයා ජනාධිපති හැටියට කරපු ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න බෑ. ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න බෑ. දැන් 19 වෙනි සංශෝධනයේ යටතේ ජනාධිපතිවරයාට කරන ක්‍රියාවන් ජනාධිපති හැටියට කරන ක්‍රියාවන් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න පුළුවන්. දැන් මේ ස්ලයිඩ් එක බැලුවොත් උදාහරණ තුනක් තියෙනවා මේ කාලේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට එරෙහිව ඔහු ජනාධිපති හැටියට කරපු කාරණා සම්බන්ධයෙන් පවරපු නඩු. ඒක ප්‍රධානම වැදගත්ම එක තමයි ඔබ දන්නවා 2018 නොවැම්බර් මාසේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ විසිරුවා හැරීම අභියෝග කරා. මොකද නීතියේ තිබුණ අවුරුදු 19 වෙනි සංශෝධන ගෙනාව ප්‍රතිපාදනයක් අවුරුදු 4මාරක් යනකල් පාර්ලිමේන්තුව විසිරවන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊට කලින් පාර්ලිමේන්තුව විසිරුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ 7 පුද්ගල විනිශ්චය මණ්ඩලය තීරණය කරා ඒ විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඒ විසිරුවා හැරීම අවලංගු කරා. ඊගොට පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරුව මූලික අයිතිවාසිකම් නඩු පැවරුව කීප දෙනෙක් නඩු පැවරුවා. ඒවකට හිටපු ජනාධිපතිවරයාගේ සහ රජ නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම නොසලකීමක්කම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වුණයි කියලා. එතකොට මේකට there were people who were the relations of the victims, some who were relations of the victims, others who filed in public interest. For instance, there were 3 Roman Catholic priests who filed a case, including a lawyer who filed a case challenging the omissions of the former president and the government and officials of that time.
Now, in that case also, leave to proceed was granted by the Supreme Court. නඩුව ඉදිරියට ගෙනියන්න අවසරය දුන්නා හිටපු ජනාධිපතිවරයාට. තව නඩුවක් පවරුණා. ඒ තමයි ඔයගොල්ලන් අහලා තියෙන රොයල් පාක් මිනිමරුම් නඩුව. ඒකේ විත්තිකාරයා වරදකරු කරලා ඉස්සෙල්ලා ඔහුට මහාධිකරණය දඬුවම් කරා. අභ්‍යාචන අධිකරණය තීරණය කරා මහාධිකරණය ඔහු මේ සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයට දඬුවම් කරේ. ඒක වැඩි කරා මිනිමරුමට මරණීය දඬුවම නියම කරා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ තීන්දුව ස්ථිර කරා. ඊට පස්සේ ජනාධිපතිවරයා විසින් මේ විත්තිකරුට සමාවක් දුන්නා. සමාව දීලා ඔහුව නිදහස් කරා. දැන් ඒකට එරෙහිවත් නඩුවක් පවරලා තියෙනවා ජනාධිපති සමාව අභියෝග කරලා. Then now the president so the presidential immunity was one of the most important checks brought by the 19th Amendment, the right to file a fundamental rights case against the president. Right. Then there was another restriction brought that the president could not hold any portfolio. දැන් අපේ රටේ 70 ව්‍යවස්ථාවේ යටතේ ජනාධිපතිවරයාට වෙන අමාත්‍ය ධූර දරන්න පුළුවන්. යම් විෂයක් ඇමතිවරයෙක්ට පැවරුවේ නැත්නම් ඒ විෂය ජනාධිපතිවරයා සතුව තියෙනවා. දැන් මේ තත්ත්වය අයින් කළා ජනාධිපතිවරයාට වෙන කිසිම ධූරයක් හෝ විෂයක් දරන්න බැහැ කියලා ප්‍රතිපාදනයක් ගෙනා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ධූර දරනකම් ඔහු දරපු අමාත්‍යාංශ ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශ මහවැලි අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ඔහුට ධූර දරන්න අවසර තිබ්බා. මෙතකල් 19 වෙනි සංශෝධන වෙනකල් ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසිරවා හරින්න. ඒකට විසිරවා හරින්න පුළුවන් සාමාන්‍යයෙන් මැතිවරණයක් පවත්වලා අවුරුද්දක් ඇතුළත විසිරවා හරින්න පුළුවන්. යම් යම් සීමාවක් තියෙනවා. ඒකට යටත්ව අවුරුද්දක් ගියාට පස්සේ විසිරවා හරින්න පුළුවන්. දැන් මේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවා හරින්න පුළුවන් සීමාව වැඩි කරා අවුරුදු 4.5 So until 4.5 years go, the president cannot dissolve parliament. The president cannot dissolve parliament unless parliament passes a resolution supported by a 2/3. තුනෙන් දෙක ඡන්දේ යෝජනාවක් සම්මත කරොත් විතරයි ඒ අවුරුදු 4.5 ඉක්ුත් වෙන්න කලින් පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. මේ 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනය. ඊට අමතරව 19 වෙනි සංශෝධනයේ අතිරේක වගකීම් වගක් ජනාධිපතිට පැවරුවා. Ensure that the constitution is respected and upheld. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන එක ගැන වග බලා ගන්න එක. ජාතික සමගිය ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කරන්න, promote national reconciliation and integration. Ensure the proper functioning of the constitutional councils and independent commission. ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාවේ නිසි ක්‍රියාකාරීත්වය ගැන වග බලා ගන්න එක. on the advice of the election commission to ensure the creation of conditions for free and fair elections. මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශය මත නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම සඳහා විශේෂ වගකීමක් ජනාධිපතිවරයා වෙත පැවැත්. ඊගාවට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිගේ බලය. දැන් මෙතෙක් තිබ්බේ ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිකින් අහන්නත් පුළුවන් අහන්න නැතුව උනත් පත් කරන්න පුළුවන් ඇමතිවරු පත් කරන්න අයින් කරන්න පුළුවන්. 19 වෙනි සංශෝධනයෙන් ගෙනාවා ඇමතිවරු පත් කරනවා නම් ඇමතිවරු අයින් කරනවා නම් එසේ කරන්න පුළුවන් අගමැතිගේ උපදෙස් පරිදි කිය. මේක ඉතා විශාල සංශෝධනයක්. බරපතල සංශෝධනයක්. මොකද අර විධායක බලය තිබ්බ ජනාධිපතිවරයාගේ බලය දැන් අගමැතිවරයාට ඒ බලයෙන් කොටසක් දෙනවා. ජනාධිපතිට බෑ 19 වෙනි සංශෝධනයේ අනුව ඇමතිවරු තනිමන අපිට පත් කරන්න. කලින් තිබ්බේ he may consult only if he thinks it necessary. මම අගමැතිගෙන් අහන්න ඕනේ කියලා හිතනවනම් ජනාධිපතිට හිතනවනම් මම අගමැතිගෙන් අහන්න ඕනේ කියලා එහෙම අහන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් නැහැ. ඒ 19ට පෙර. 19 යටතේ ඇමතිවරු පත් කරන්න ඇමතිවරයෙක් වාස් කරන්න නම් අගමැතිගේ උපදෙස් පරිදි එය කරන්න ඕනේ. ඊගාවට තවත් වැදගත් ප්‍රතිපාදනයක් තිබුණා. මේ 78 ව්‍යවස්ථාවේ හැටියට පැහැදිලි ප්‍රතිපාදනයක් තිබ්බා අගමැතිව ජනාධිපතිට පුළුවන් අගමැතිව අස් කරන්න. දැන් 19 වෙනි සංශෝධනයෙන් ඒ බලය
ඒ තියෙන වගන්තිය අයින් කරා. The express provision on the removal of the prime minister by the president was repealed. So earlier there was express provision, now that was repealed, that he could the power of the president to remove the prime minister. Of course, we know that on 26 October 2018, the president removed the prime minister, but of course that was challenged in court. But before the outcome, before there could be any outcome in the case, there are other things which happened, and there was no confidence motion passed on the new prime minister, and because of that, anyway, the question of the removal was never decided by a court of law. With all that, the 19th Amendment also introduced a new fundamental right, the right to information. Right. Now, I put out all this about the 19th Amendment, the 17th, 18th, and 19th, for you to be able to understand the context. මේක තේරුම් ගන්න මේ 20 වෙනි සංශෝධනයේ හඳුන්වා දෙන පසුබිම තේරුම් ගන්න තමයි මම මේ පැහැදිලි කරන්නේ. Now we will come to the a few more things in the 19th Amendment. Dual citizens are disqualified from holding elected office. විතර පුරවැසිදාව කියන අය තහනම් කරා දුර දරන්න. විශේෂම මැතිවරණ වලින් පත් කරන දුර නැත්නම් අමාත්‍ය දුර ජනාධිපති දුර දරන්න තහනම් කරා. Age of the president was earlier the minimum age of the president was 30 years, that was increased to 35. There was a limit placed on the number of cabinet ministers, 30, and number of deputy ministers and other ministers, 40. But if there was a government of national unity, this number could be decided by parliament. Then there's another constitutional provision on urgent bills. හදිසි පනත් කෙටුම්පත් සම්බන්ධ ප්‍රතිපාදන තිබ්බා. ඒක ඒ සම්බන්ධයෙන් තියෙන යම් හදිසි පනත් කෙටුම්පත් හඳුන්වා දෙන්න තියෙන ප්‍රතිපාදනයත් අයින් කරා. සහ පනත් කෙටුම්පතක් ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කාලය, the period between gazetting a bill and placing it in parliament was increased. Earlier it was 7 days or 1 week. It was increased to 2 weeks. Now these are the 19th Amendment. Now we come to the 20th Amendment. So what the 20th Amendment has sought to do, 20 වෙනි සංශෝධනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ 17 වෙනි සංශෝධනය 18 වෙනි සංශෝධනයේ සමහර ප්‍රතිපාදන 17 වෙනි සංශෝධනයට පූර්වෙන් තිබ්බ සමහර ප්‍රතිපාදනත් හඳුන්වලා දෙන එකයි. What the 20th tries to do is to restore some of the things in the 18th Amendment and other things which remained in the original constitution before the 17th Amendment. So let's see what those provisions are. So I'm going to give you the proposals, and then I will touch on the Supreme Court determination. Then I will answer the question. So this is what the 20th Amendment has proposed to do, and this is what the 20th Amendment now it is passed before by Parliament. Firstly, the Constitutional Council will be replaced by a Parliamentary Council, like the 18th Amendment. 18 වෙනි සංශෝධනයේ වගේම අර ජනාධිපතිගේ බලය ක්‍රියාත්මක කරනකොට ජනාධිපති අවසර ගන්න ඕනේ. නැත්නම් ජනාධිපති නිර්දේශ ගන්න ඕනේ කොමිෂන් සභාපත් කරන එක ඒක අයින් කරලා ජනාධිපතිවරයාට නිරීක්ෂණ පමණක් ලබා දෙන ඔබ්සර්වේෂන්ස් විතරක් ලබා දෙන පාර්ලිමේන්තු සභාව හඳුන්වලා දුන්නා. The Constitutional Council is replaced by a Parliamentary Council, and it can only make observations. So the president can write to the Parliamentary Council saying, look, I want to appoint so and so as Chief Justice. What are your observations? So the Parliamentary Council can say good. So if they say good, it's all right. The Parliamentary Council can say bad. We don't agree. We think for these reasons you should not appoint. The president can just throw aside the objections, observations. It's not objections, it's observations. Nirikshana notaka pat kirima karanna puluwan. ඊගාවට අර කලින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන කරපු එක සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභා දෙකට පත් කරන්න පුළුවන් රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඒක ඒවා ඒ බලතල අයින් කළා සියලු රාජ්‍ය සේවකයන් පත් කිරීමේ බලය දෙනවා කැබිනට් එකට. කැබිනට් එකකට පුළුවන් ඒක බලය පවරන්න රාජ්‍ය සේවා කමිෂන් සභාව. Then the Audit Service Commission and the National Procurement Commission was proposed to be removed. Then there was Elections Commission which was proposed to decriminalize the abuse of state resources. Then 19 වෙනි සංශෝධනයේ විශේෂයෙන් අපරාධ වරදක් කරලා තිබ්බ ඉලෙක්ෂන් කමිෂන් එකේ ගයිඩ්ලයින්ස්
මාර්ගෝපදේශ නොතකා හැරීම ඕනෑ කම නොතකා හැරීම අපරාධ වරදක් කරලා තිබුණා. ඒක අයින් කරන්න යෝජනා කරා. ඒක අයින් කරුන්නේ අවසාන වශයෙන් නමුත් යෝජනා කරා. 20 වෙනි සංශෝධනයේ තිබ්බ ප්‍රතිපාදන කීපයක් එහෙමම තියෙනවා. ජනාධිපතිවරයා 19 වෙනි සංශෝධනයේ තිබ්බ ප්‍රතිපාදනයක් 20ක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරයාට දූර දරන්න පුළුවන් දූර කාල දෙකයි කියන ප්‍රතිපාදන. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිගේ දූර කාලය අවුරුදු 5යිම පවතිනවා. ඒකට එක හේතුවක් තියෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ දූර කාලය වැඩි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒකට ජනමත විචාරණයක් ඕනේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. So the power of the president's term limits and the president's and parliament's term of office of 5 years was retained. Now, the 20th Amendment bill proposed, of course, this has not gone through. The 20th Amendment bill, a panat ketumpata yojana kara, ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන් කියලා 19න් ගෙනාවු ප්‍රතිපාදනය අයින් කරන්න. අයින් කළා ජනාධිපතිවරයා 19ට පෙර පැවති තත්ත්වයට නැවතපත් කරන්න. So the immunity which the president had before the 19th Amendment, from 1978 up to 2015, you could not file any action against the president when he exercises powers as president. Now, the 20th Amendment bill proposed to restore that immunity which the president had. In other words, to stop any fundamental rights actions from being filed against the president. ජනාධිපතිවරයා කරන ක්‍රියාවන් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරීම වළක්වන්න මේ 20 වෙනි සංශෝධනයේ යෝජනා කරනවා. ඒ වගේම දූරදැරීම සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනය යටතේ යෝජනා කරනවා ජනාධිපතිට පුළුවන් කියලා ඕනෙම දූරයක් දරන්න. අමාත්‍ය දූරයක් දාන්න ඕනම විෂයක් තමුන් වෙත පවර ගන්න බලය ලබා දුන්නා. The president's powers to dissolve parliament. The 20th Amendment bill proposed that the president's powers to dissolve parliament be restored to the pre-19th Amendment position. 19ට ඉස්සෙල්ලා පැවතුන අවුරුද්දක් ඇතුළත විසරවන්න පුළුවන් කියලා ඒක යෝජනා කරා. හැබැයි අවසාන වශයෙන් සම්මත කරපු පනතේ යම් පනත් කෙටුම්පත සම්මත කරනකොට ඒක යම් වෙනසක් කරා. ඒ අවුරුද්ද සීමාව වෙනස් කරා. ඊගාවට Clause 3 of the 20th Amendment bill proposed to remove the provisions of the president being required to ensure the constitution is respected and upheld, to promote national reconciliation and integration, on the request of the election commissioner to ensure the creation of conditions for a free and fair election. මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරන්න ජනාධිපතිට තිබ්බ විශේෂ යුතුයකම අයින් කරන්න යෝජනා කරා මේ 20 වෙනි සංශෝධනයේ. ඒ වගේම ඇමතිවරු සම්බන්ධයෙන් අගමැතිගේ උපපත් කරන්න අස් කරන්න අගමැතිගේ උපදෙස් ගන්න ඕනේ කියලා තිබ්බ 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනයත් අයින් කරන්න යෝජනා කරා. ඒක යෝජනා කරන්නේ තවදුරටත් අදහස් ගන්න ඕනේ ඇමතිවරු පත් කරන්න අස් කරන්න අදහස් ගන්න ඕනේ අගමැතිවරයාගෙන් ජනාධිපති කැමති නම් විතරයි. So the president needs to consult the prime minister to remove only if he thinks it's necessary. Right. මේ තමයි 20 වෙනි සංශෝධනයේ තවත් යෝජනා කරලා තියෙනවා. ඔබ දන්නවා ඒවා ද්විත්ව පුරවැසි භාවය දරන අයට දූර දරන්න බැහැ කියලා තිබු ප්‍රතිපාදනය අයින් කරා. අර වයස් සීමාව ඊගාවට remove the ceiling on the number of ministers and other ministers and deputy ministers අර ඇමතිවරු පත් කිරීම තියෙන සීමාව පිළිබඳ යෝජනාවක් කරා. Restore the provisions on urgent bills. හදිසි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් තිබ්බ ප්‍රතිපාදනය නැවතත් සකස් කරන්න යෝජනා කරා. නමුත් මම හිතන්නේ ඒක කමිටු අවස්ථාවේ යම් සංශෝධනයකට යටත් කරා. Remove the provision requiring the president to attend parliament at least once in 3 months. 18 වෙනි සංශෝධනයේ තිබ්බ ජනාධිපති පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා. මාස 3කට සැරයක්. ඒ ප්‍රතිපාදනය අලුත් 10-20 යටතේ නැහැ. විශේෂයෙන් අල්ලස් කොමිසමට තිබ්බ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගැන දක්වලා තිබ්බ යම් ආරක්ෂාවනුත් මේ 20න් අයින් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ 20න් තියෙනවා පවත්වාගෙන යනවා තවදුරටත් තොරතුරු දැන ගැනීමට තියෙන මූලික අයිතිය the right to information
continues. Right to information continues. Now, what did the Supreme Court decide? So, a 5-judge bench of the Supreme Court, headed by His Lordship the Chief Justice, heard the challenges to this bill. අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරු 4 දෙනෙක් මේ ප්‍රතිපාදන විභාග කරා. 5-judge bench of the Supreme Court. Now, because it's a constitutional amendment, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන සංශෝධනයක් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ප්‍රකාරව අනිවාර්යෙන් 3/2ක බලයක් තියෙන්නම ඕනේ. Since it is a constitutional amendment, a 2/3 majority, or what we call a special majority of parliament, is required. Right? So that is a requirement, and that when it's a constitutional amendment, really the Supreme Court has nothing to decide whether a special majority is required. විශේෂ බහුතරයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කරන්න තියෙන්නේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යද කියන එකයි. The Supreme Court had to determine whether, in addition to the 2/3, a referendum is required. But the petitioners who were challenging this bill brought up another argument. They argued that certain provisions of the amendment affects the basic structure of the state. ශ්‍රී ලංකා රාජ්‍යයට මේ සමහර ගෙන සංශෝධන ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑමක් වෙනවයි කියලා තර්ක කරා. ඒ ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑමක් වෙන නිසා කිසිසේත් සම්මත කරන්න බැහැ කියලා තර්කයක් ගෙනාවා. සමහර ප්‍රතිපාදන. ඇත්තටම ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැහැ. ඉතින් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැහැ. ඒ තර්කය කියන්නේ සමහර ප්‍රතිපාදන කිසිසේත් ගේන්න බෑ කියන තර්කය පිළිගත්තේ නැහැ. හැබැයි මේක ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම තීරණය කරපු අවස්ථා තියෙනවා. මොකද ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර ප්‍රතිපාදන තියෙනවා. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුවට කරන්න බැරි දේවල් කියලා තියෙනවා. එතකොට කරන්න බැරි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවෙම කරන්න බැරි දෙයක් ගෙනාවොත් මේක ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා තියෙනවා. මේක සම්මත කරන්න බැහැ කියලා තීරණය කරපු අවස්ථා තියෙනවා. හැබැයි මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම තීරණය කරේ නැහැ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයකාරවරු 4 දෙනෙක් තීරණය කරා ප්‍රතිපාදන 3ක් clause 3, 5, 14 and 22 in their present form are inconsistent with article 3 read with article 4 of the constitution and require approval at a referendum. Other clauses do not require referendum and will require only a special majority of parliament. පොදුවේ ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර තීරණය විනිශ්චයකාරවරු 4 දෙනෙක් තීරණය කරේ මේ 20 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදන ගත්තොත් 3, 5, 14, 22 කියන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4 වෙනි ව්‍යවස්ථාවට පටහැනි. ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ප්‍රතිපාදන වල ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. විශේෂ බහුතරයක් විතරයි ප්‍රමාණවත් කියලා තීරණය කරා. දැන් මොනවද මේ ආටිකල් 3 කියන්නේ? දැන් ඔබ දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් if you take our constitution there are certain provisions which are called entrench clauses. ඒ වගන්ති වලට බලපෑමක් වෙනවා නම් ඒ වගන්ති වෙනස් කරනවා නම් 3/2ක් මදි පාර්ලිමේන්තුවේ. ජනමත විචාරණයකුත් අවශ්‍යයි. Not only a 2/3 is required but a referendum is also required. So these are called the entrench clauses. These are found in Article 83 of the Constitution. Take your Constitution and read Article 83. So, like the Sri Lankan state, Article 1. Article 2, unitary state. Sri Lanka Rajya, පළවෙනි ව්‍යවස්ථාව. 2, ඒකීය භාවය. 3, ජනතාවගේ පරමාධිපත්‍ය. ජනතාවගේ පරමාධිපත්‍ය. Article 3. Then you have things like National Day, ජාතික දිනය, the national flag, the national anthem, ජාතික දිනය, ජාතික දජය, ජාතික ගීය, බෞද්ධ ආගමට දීලා තියෙන ප්‍රමුඛ ස්ථානය. Article 9, Article 10, that is freedom of thought, conscience and religion. Freedom from torture, Article 11, වද හිංසාවට එරෙහි නිදහස. ඊගාවට ජනාධිපතිවරයාගේ දූර කාලය වැඩි කරන්න නම් පාර්ලිමේන්තු දූර කාලය වැඩි කරන්න. ඒ ප්‍රතිපාදන වලට අනිවාර්යයෙන් 3/2ක් මදි 3/2කුයි ජනමත විචාරණයක් ඕන. දැන් මෙතන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා 3, 5, 14, 22 කියන වගන්ති
තුන්වෙනි මේ රටේ තුන්වෙනි ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යයට පටහැනි. It contravenes, it's inconsistent with Article 3 of the Constitution, the sovereignty of the people. So how the sovereignty is exercised is set out in Article 4. මේ අපේ පරමාධිපත්‍ය අපි ඔක්කොම ජනතාව හැටියට අපේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ මේ හතරවෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව. හැබැයි තුනේ තමයි තියෙන්නේ මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවටයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ වගන්ති ජනතා පරමාධිපත්‍යයට පටහැනි කියලා. හැබැයි දැනටමත් ආණ්ඩුව ඒ වෙනකොටත් යෝජනා කරලා තිබ්බා 3.14යි කියන වගන්තිය කාරක සභා අවස්ථාවේ සංශෝධන කරනවායි කියලා. They said there will be certain 3 and 14 would be amended at the committee stage. So the Supreme Court said, yes, if you carry out those amendments, those clauses will cease to be inconsistent. एक योजना करना संशोधन कारक सभा अवस्था गिनाव एक आंध्र व्यवसाय पटहनी बीमा नवतिनोय केला श्रेष्ठाधिकरण तीर्णय करा पश्चिम व्यवस्थाव श्रेष्ठाधिकरण किंवा मे पश्चिम व्यवस्थाव श्रेष्ठाधिकरण කියලා කිව්වා අපි योजना කරනවා මේ ආකාරයට සංශෝධන වෙන්න ඕනේ කියලා පස්වෙනි වගන්ති clause 5 right දැන් අපි බලමු මොකද්ද මේ clauses කියන්නේ මේ වගන්ති මොනවද කියලා clause 3 ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ වගන්තිය තමයි පටහැනි ජනතා පරමාධිපත්‍යය on the request of the election commission to ensure the creation of conditions for free and fair election නිදහස සාධාරණ මැතිවරණයක් සදා අවශ්‍ය කරන වාතාවරණය සකස් කිරීම යුතුයකම ජනාධිපතිවරයාට පැවරලා තිනවා 33 එක ආය යන වගන්තියෙන් 19 වෙනි සංශෝධනයේ මගේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඒක අයින් කරන්න බෑ ඒක අයින් කරු ජනතාවට පරමාධිපත්‍ය කොටසක් තමයි මැතිවරණ බලය ඡන්ද දීමේ බලය ඡන්දයිතිය කියන්නේ පරමාධිපත්‍ය කොටසක් ඒතකොට මේ නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්න තියෙන වාතාවරණය සකස් කරන්න ඕනේ කියලා ජනාධිපතිට තියෙන යුතුයකම අයින් කරොත් ඒක ජනතා පරමාධිපත්‍යයට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියනවා මේ වගන්තිය මේක මෙහෙම අතුලත් කරන්න කියලා යෝජනා කරනවා. Clause 5 immunity of the president මේ ජනාධිපතිගේ විමුක්තිය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා Supreme Court held that by the 19th amendment there was an expansion of the fundamental rights of the people and it blurred the line between executive power and presidential powers. It enforced the right of the people to seek redress for fundamental right violations which stem from Article 3 of the Constitution. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ 19 වෙනි සංශෝධනයෙන් මේ ජනාධිපතිට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු දාන්න පුළුවන් කියලා ප්‍රතිපාදනය ගෙන එකෙන් මේ විධායක බලයයි ජනාධිපති බලයයි අතර තිබ්බ යම් කෘත්‍රිම ලෙස දාලා තිබ්බ සීමාවක් අයින් කරලා තියෙනවා. දැන් ජනාධිපති වේවා වෙන කවුරු හරි වේවා විධායක බලය ක්‍රියාත්මක කරනවා නම් ඒවා අභියෝග කරන්න පුළුවන් මූලික අයිතිවාසිකම් නඩු කරේකි. මේකෙන් කරන්නේ ජනතාවට මූලික අයිතිවාසිකම් පැවරීමට තියෙන බලය ආවරු කරලා තියෙනවා මේ 19 වෙනි සංශෝධනයෙන් ගෙන ආපු මේ ප්‍රතිපාදනය. මොකද නීති ආධිපත්‍ය කියන්නේ යම් ක්‍රියාවක් ප්‍රශ්න කරන්න බැහැ කියන එක නීති ආධිපත්‍ය පිළිගන්නේ නැහැ. The Constitution is founded on the rule of law and does not tolerate non-justiciability. මේවා උසා අධිකරණයක අභියෝග කරන්න බැහැ කියලා යම් ප්‍රතිපාදනයක් තියෙනවා නම් ඒක නීති ආධිපත්‍යයට පටහැනි. ඒ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණය කියනවා ජනාධිපතිගේ විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න බැහැ කියලා මේ ගේන්න හදන ප්‍රතිපාදනය ජනතා පරමාධිපත්‍යයට පටහැනි. ඒ නිසා ඒක ගේන්න හදනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරනවා ඒක සංශෝධනය කරන්න ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් නඩු වලින් අභියෝග කරන්න ඉඩ දුන්නොත් එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා තීරණය කරනවා. 14 වෙනි වගන්තිය කියන්නේ පාර්ලිමේන්තු විසවා හැරීම සම්බන්ධයි. ඒකදී ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ පාර්ලිමේන්තුවක් ජනතා පරමාධිපත්‍යයෙන් පත් කරන්නේ ඒ නිසා යම් තුනක් තියෙන්න ඕනේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිට තියෙන පාලනය ගැන. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා අවුරුද්දක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ දුන්නොත් ඒක මේ ආපහු ජනතා පරමාධිපත්‍යයට පටහැනි. මොකද පාර්ලිමේන්තුව පත් කරන්නේ ජනතා පරමාධිපත්‍යය. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා දැනටම යෝජනා කරන ආණ්ඩුව මේක අවුරුදු 2කමාරක් කරනවා කියලා. කියන්නේ පාර්ලිමේන්තුව අවුරුදු 2කමාරක් යනකම් විසුරවන්න බෑ කියලා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කියන එහෙම සංශෝධනය කරොත් ඒක ගැටලුවක් නැහැ කියලා. එතකොට 3 දෙකකින් සම්මත කරන්න පුළුවන්.
clause 22 කියලා කියන්නේ 22 වෙනි වගන්තිය කියන්නේ අර election commission එකේ guidelines මාර්ගෝපදේශයන් ඒවට විරුද්ධව කටයුතු කරොත් ඒවා නොතකා හැරියොත් ඒක අපරාධ වරදක් කරන ප්‍රතිපාදනය. ඒක අයින් කරන එක ශ්‍රේෂ්ඨාධිකරණ කියනවා. ඒක අයින් කරන්න බෑ. ඒක අයින් කරන එක ආපහු ජනතා ඡන්දායිතියට ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයට කරන අහිතකර බලපෑමක්. ඒක සම්මත කරනවා නම් රෙෆරෙන්ඩම් එකක් ජනමත විචාරණයක් ඕනේ. දැන් මේ තමයි විනිශ්චයකාරවරු 4 දෙනා කියන එක. ඒ කියන්නේ 4 දෙනා කියන්නේ 3 5 14 22 ජනමත විචාරණයක් ඕනේ. 3 කියන්නේ ආටිකල් 3 කියන්නේ අර නිදහස් සාධාරණ මැතිවරණ පවත්වන වාතාවරණය ගැන. ආටිකල් 5 කියන්නේ ජනාධිපතිගේ විනිර්මුක්තිය මූලික අධිවාසිකම් නඩු පැවරීමට තියෙන ප්‍රතිපාදන. 14 කියන්නේ පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසිරවා හරින්න පුළුවන් කියලා ප්‍රතිපාදනය. 22 කියන්නේ ආපහු නිදහස් සාධාරණ මැතිවරණ සඳහා මාර්ගෝපදේශ දෙන මාර්ගෝපදේශ කඩකිරීම සම්බන්ධ. මේ වගන්ති හතරට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරනවා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? මේ වගන්ති ටික කාරක සභා අවස්ථාවේ සංශෝධනය කරනවා. ඒ නිසා දැන් මම දකින හැටියට මේක වැදගත්ම මේ තීරණේ වැදගත්ම අංගය තමයි ජනාධිපතිවරයාගේ විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න පුළුවන් කියනලා තියෙන 19 ගෙන ප්‍රතිපාදනය එහෙමම දැන් පවතිනවා. 20න් ඒක වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. In my view, the most important outcome of the Supreme Court determination is the determination on clause 5, that it keeps the door open for the president's actions to be contested in a fundamental rights suit. So remember, in all so one judge, Justice Priyanta Jayawardena, disagrees with the other judges on 3 clauses. He says only clause 22 requires a referendum. He says the other clauses doesn't require, but anyway, the majority determination, 4 judges say 3 clauses require, that is immunity, elections, immunity, dissolution of parliament, and on election commission guidelines, that those 4 clauses require a referendum. So what happens at the committee stage, those were amended to comply with the Supreme Court determination. So this is the, remember the Supreme Court's role. The judgment, I would advise you to read the judgment. It's available in the Parliament website. If you, it's there, the determination of the Supreme Court in its entirety. Take time and read it. It's very important for you to read these judgments. Now, what the Supreme Court has to decide is the constitutionality. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කරන්න තියෙන්නේ ව්‍යවස්ථානුකූල භාවය. මේවල හොඳ නරක කියන එක නෙවෙයි. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තටම තීරණය කරන්න තිබ්බේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. මේ වගන්ති සමහර වගන්ති වලට ජනමත විචාරණයක් අවශ්‍යයිද? අධිකරණ වලට කරන්න පුළුවන් ඒකයි. අධිකරණ බලන්න පුළුවන් නිත්‍යානුකූල භාවය, ව්‍යවස්ථානුකූල භාවය. පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් නම් ව්‍යවස්ථානුකූල භාවය. ඒක හොඳද නරකද කියන එක නෙවෙයි. විනිශ්චයකාරවරු ඒක හොඳද නරකද කියන එක අයත් වෙන්නේ ව්‍යවස්ථාදායකයට. It is up to the legislature whether it's good or bad. Or if the people feel it's bad, it's up to the people. But the court can only look at the constitutionality, and that is what it has done. So this is my presentation to you. I thank you for the opportunity, and now I'll be willing to I would be willing to answer any questions. මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයෙන් සහ මෙම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිළිබඳව ඉතාමත් පැහැදිලි ඉතාමත් විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ මෙම වැඩසටහන නරඹන පිරිස විසින් අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ඔබතුමන්ට යොමු කරන්නයි. එහිදී මෙම වැඩසටහන නරඹන අයෙක් විසින් අපිට යොමු කරලා තිබුණු ප්‍රශ්නයක් තමයි මෙම ලංකාව ඇතුළේ ගත්තම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැඩි වාර ගණනක් මෙලෙස ව්‍යවස්ථා සංශෝධන
සිදු කරලා තියෙනවා. මෙලෙස ඊටමත් කෙටි කාල පරාසයක් තුළ මෙවැනි වැඩි වාර ගණනක් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වීම හරහා ලංකාවේ උත්තරීතර නීතිය වන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ කියලා අපි කැමතියි ඔබතුමාට. මම හිතන්නේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ රටේ ඉතිහාසය ගත්තොත් ව්‍යවස්ථාව 78 ගෙනාවේ. 78යි 88යි අතර 16 පාරක් සංශෝධනය කරා. ඇයි? ඒක තනිකර දේශපාලන හේතු. ජයජ ජයවර්ධන මහත්මයාගේ පක්ෂයට 3න් 2ක බල 4න් 2 යන්නේ 6න් 5ක බලයක් තිබුණා. පාර්ලිමේන්තු ආසන 168යි 168න් 140ක් UNP එකට ඒ කාලෙත් තිබ්බේ. එතකොට ජනාධිපතිවරයාට හිතනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරන මට්ටමට ගෙනල්ලා තිබ්බා. මේක නීතිය හදාරන ශිෂ්‍යයන් හැටියට ඔබ දැනන් ඉන්න ඕනේ. දැන් පළවෙනි සංශෝධනය ගත්තොත් පළවෙනි සංශෝධනය ගේන්නේ මිසිස් බණ්ඩාරනායක උසාවියට යනවා රිට් එකක් ගන්න මිසිස් බණ්ඩාරනායක විරුද්ධ ඉලෙක්ෂන් මේ ස්පෙෂල් ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් එකක් තියෙනවා. ඒ කමිෂන් එකට විරුද්ධ රිට් එකක් ගන්න යනවා අභියාචන අධිකරණය. රිට් එක අභියාචන අධිකරණය ගත්තම සංශෝධනයක් ගේනවා අභියාචන අධිකරණයට බෑ රිට් ගහන්න ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඕනේ කියලා විශේෂ ජනාධිපති කොමිෂන් සම්බන්ධයි. ඒ වගේ ඊගාවට තුන්වෙනි සංශෝධනය ගේන්නේ ඉස්සර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින්ම හඳුන්වලා දෙනකොට අදහස තිබ්බේ ෆික්ස් ටර්ම්ස්. ජනාධිපති අවුරුදු 6කට සැරයක් ජනාධිපතිවරණය පවත්වන්න. මේ කලින් ජනාධිපතිවරණ පවත්වන්න බෑ. අර ඇමරිකාවේ වගේ ඇමරිකාවේ අවුරුදු 4කට සැරයක් ජනාධිපතිවරණය පවත්වනවා. ට්‍රම්ප්ට හිතුනොත් අවුරුදු 3න් ජනාධිපතිවරණය පවත්වන්න කියලා එහෙම කරන්න බෑ. ඒකවල ලංකාවේ මුලින්ම ව්‍යවස් 78 අදහස් කරේ ඒකයි. 6න් 6ට මැතිවරණ පවත්වන. ජනාධිපතිවරණය පවත්වන. හැබැයි 82 වෙනකොට ජයජයවර්ධන මහත්මයා තේරුම් ගන්නවා දැන් දේශපාලන වාතාවරණය හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා දෙකට තුනට කැඩිලා තියෙන මිස බණ්ඩාරනායකගේ ප්‍රජාහිතය අහෝසි වෙලා ඒ නිසා මේ හොඳ කාලයක් ජනාධිපතිවරණ පවත්වනවා. මොකක්ද කරන්නේ සංශෝධනයක් ගේනවා. සංශෝධනය කරනවා කියනවා ජනාධිපතිවරයාගේ පළවෙනි දූර කාලය අවුරුදු 4ක් ගත වුණාම ජනාධිපතිවරණයක් ඇදවන්න පුළුවන් කියලා. ඒ අවුරුදු 4 ඒ වෙලාවේ අවුරුදු 4ක් ගිහින් තියෙනවා 82. හරි එතකොට මේ වගේ මේ සංශෝධන 16 ගත්තොත් මම හිතන්නේ සංශෝධන 10ක් විතරම දේශපාලන හේතු මත ගෙනාපු සංශෝධන. දැන් ඊට පස්සේ අපි දකිනවා 17 ගේනවා 17 තියෙන ප්‍රතිපාදන 18න් අයින් කරනවා 18 ප්‍රතිපාදන අයින් කරනවා 19න් දැන් අපි ආයෙ 20. මේ මම හිතන්නේ ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ අවුරුදු 224ක මම හිතන්නේ ව්‍යවස්ථාව 1776 තමයි ඇමරිකාවේ නිදහස ලැබුණේ 789 තමයි මම හිතන්නේ මේ ව්‍යවස්ථාව ගෙනාවේ කොහොම වුණත් අවුරුදු 200 ගානක ඉතිහාසෙට සංශෝධන වෙලා තියෙන්නේ 37යි. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ව්‍යවස්ථාවක් වෙනකොට ඒක ඩියුරබල් වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කල් පවතින ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ. අපි අපේ ප්‍රශ්නේ තමයි පොදු රටක් හැටියට අපි මේ එක පුද්ගලෙක් බලලා සංශෝධනය කරනවා. තව පුද්ගලෙක් බලලා සංශෝධනය කරනවා. ඒක විය යුතු නෑ. The constitution must be an enduring document for the people of this country. You can't look at individuals and frame constitutions to suit the individual. That is a mistake. Any individual, whether it be any president of Sri Lanka or any government, you must have a constitution which is lasting, which is an enduring document. That is very important. බෙහෙවින්ම ස්තුතියි නීතිඥතුමනි. ඒ වගේම තවත් එක් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් රට තුළට ආවත් කිසිසේත්ම ලංකාවේ ජීවත් වීමට ඇති අයිතිය සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු වීමක් එම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදවලට සිදු වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන අදහස කුමක්ද කියලා අපි කැමතියි දැනගන්න. ජීවත් වීමට අයිතිය නැහැ කියලා කියන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා ශ්‍රියානි versus ඉද්දමයිගොඩ නඩුවේ ඊට පස්සේ මේ ගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දීලා තියෙනවා. ඒකත් මේ පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවේ හිටපු පුද්ගලෙක් මරපු එක. ඒක වෙබ් එකට ගියොත් බලන්න පුළුවන් SCFR 577 2010 කියලා. ඒක ඇතුළේ මම තර්ක කරපු නඩුවක්. ඒක මේ තුරරාජ විනිශ්චයකාරතුමා දීලා තියෙනවා තීන්දුවක්. ඊට ඉස්සෙල්ලා මාර්ක් ෆර්නෑන්ඩෝ විනිශ්චයකාරතුමා ශ්‍රියානි versus ඉද්දමයිගොඩ මේ ගොඩක් නඩු තීන්දුව වලින් කියන්නේ මේ right to life is implied in the constitution. ප්‍රකාශිතව නැති වුණත් ව්‍යංගයෙන් ඒක අන්තර්ගත වෙලා තියෙනවා කියලා විශේෂයෙන් 13 4 ව්‍යවස්ථාව අත්නෝමතිකව මරන්න බෑ කියන එක.
හැබැයි ඉතින් අපි තේරුම් හරි අන්තිමට අපේ ඒ right to life කියන්නේ මේ පණ පිටින් ඉන්න තියෙන අයිතිය ජීවත් වෙන අයිතිය නර not the right to live in human dignity. දැන් ඉන්දියාවේ ඒක අර්ථ නිරූපණය කරලා තියෙන right to life කියන්නේ මානව අභිමානයෙන් යුක්තව ජීවත් වීමට තියෙන අයිතිය. ඉතින් ඒ මට්ටමට ගිහින්නේ මම හිතන්නේ මම විශ්වාස කරනවා ඒක අන්තර්ගත වෙන්න ඕනේ කියලා. ඇයි මෙච්චර කාලයකට මේක අන්තර්ගත වෙලා නැත්තේ කියලා. ඉතින් අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් ඒක අනිවාර්යෙන් අන්තර්ගත කරන්න ඕනේ. හැබැයි ඉතින් ඒක අන්තර්ගත කළා විතරක් මදි. ඒකත් කියන්න එපායි. ඒ ජීවිත අත්නෝමතිකව අහිමිකරණයවත් නවත්තන්නත් ඕනේ කියලා කියන්න ඕනේ. විශේෂයෙන්ම ඒක කියන්න ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ මේ අපි දකින්න සමහර අවස්ථා පොලිස් බාරේ ඉන්න පුද්ගලයන් මිය යන අවස්ථා ඒවා මම හිතන්නේ ඒවට මේ ඉඳ තියන්න කිය යුතු නෑ ශිෂ්ට සම්පන්න රටක. ඒක අපි අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ඕනේ. අධ්‍යාපන අයිතිය ගත්තොත් දැනටම right to education ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තියෙනවා. සර්වසාධාරණත්වයේ අයිතිය සමානාත්මකතාවයේ අයිතිය කොටසක් හැටියට පිළිගෙන තියෙනවා. දැන් මේ ගැන ලොකු ඩිබේට් එකක් තියෙනවා. මේ social economic rights ආර්ථික සමාජ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ඕනද නැද්ද කියන ගැන දෙපැත්තකට තර්ක තියෙනවා. ඒක ඇත්තට මේක මම හිතන්නේ වෙනම දේශ වෙනම ඔබ ඒ ගැන හදාරන්න ඕනේ. දෙපැත්තකට තර්ක තියෙනවා. නමුත් මම හිතනවා අධ්‍යාපන අයිතිය ඒ වගේම සෞඛ්‍ය අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස අන්තර්ගත විය යුතුයි කියන මතය මම තව එක chat එකේ අහලා තියෙන ප්‍රශ්නයක් sir don't you think that the presidential pardon is a hindrance to judicial independence ජනාධිපති විසින් සමාව දෙන එක අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රහාරයක්ද කියලා මගේ මතේ ඊට පොඩ්ඩක් වෙනස් මතයක්. ජනාධිපතිට සමාව දෙන එක රාජ්‍ය නායකයෙක්ට සමාව දෙන්න තියෙන බලය ඓතිහාසිකව හැම රටකම තියෙනවා. ඒකට හේතුව තමයි සමහර අවස්ථා තියෙන්න පුළුවන් නීතිය ඇසින් බලනකොට වරදක් වුණාට mercy the prerogative of mercy සමාව දෙන එක සමාව දීමේ බලය යොදා ගත යුතු සුදුසු අවස්ථා තියෙන්න පුළුවන්. ප්‍රශ්න තමයි මේක වැරදි විදිහට පාවිච්චි කරන එක. බරපතල අපරාධයක් කරලා ඒ ගැන දුක් වෙන්නේ නැති පුද්ගලයෙක්ව සමාව දෙන එක සම්පූර්ණ නිදහසක් දෙන එක. ඉතින් මේවා වෙන රටවල් වල කරන්නේ දැන් උදාහරණයක් හැටියට එක්සත් රාජධානියේ මේ බලය තියෙනවා සමාව දීමට අයිතිය. හැබැයි එක්සත් රාජධානියේ එලිසබෙත් රජුණට හිතිච්ච ගමන් කාව හරි නිදහස් කරන්න බෑ. බොරිස් ජොන්සන්ට හිතුනොත් මේක සමාව දෙන්න ඕන එක කරන්න බෑ. ඒකට වෙනම කමිෂන් සභාවක් තියෙනවා. රොයල් පාඩන්ස් බෝඩ් කියලා එකක් තියෙනවා. ඒ බෝඩ් එක සියලු දේවල් සලකලා බලලා තමයි නිර්දේශයක් කරන්නේ. ඉතින් ඒ වගේ යම් චෙක් එකක් තියෙන්න ඕනේ ජනාධිපතිට සමාව දෙන්න බලය. නැත්නම් කට්ටියක් එකතු වෙලා ඉල්ලුවොත් නැත්නම් අහවලා මගේ යාළුවා නිසා ඉල්ලුවොත් සමාවක් දෙන්න කියලා නැත්නම් එහෙම කරන්න දෙන්න බෑ. මේ බල සියලු බලතල හැම එක්කෙනෙකු ක්‍රියාත්මක කරන්නේ it's in trust for the people. ඉතින් මේ බලයන් වලට සීමාවන් තියෙන්න ඕනේ. නැත්නම් ඒවා අභියෝග කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඔව් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එම පැහැදිලි කිරීමටත්. ඒ වගේම මම හිතන්නේ තවත් ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් කාල සීමාවල තියෙන ඒ දේවල් මත අපි යොමු වෙනවා තව එක් ප්‍රශ්නයකට පමණක්. ඒ තමයි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. කිහිප දෙනෙක්ම මෙම ප්‍රශ්නය යොමු කරලා තිබුණා. ද්විත්ව පුරවැසිභාවය යම්කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුලින් ඉවත් කිරීමට තියෙන නෛතික පදනම කුමක්ද සම්බන්ධයෙන්. ඉතින් අපි කැමති ඒ සම්බන්ධයෙන් ඔබතුමාට දැන් අපි තේරුම් ගන්න ඕනේ 19 වෙනි සංශෝධනයට පෙර ද්විත්ව පුරවැසියෙක් දූරදරණයකට සීමාවක් තිබෙන්නේ නැහැ. ඒ සීමාව ගේන්නේ 19 වෙනි සංශෝධනය. ඉතින් ඕක ඇත්තටම දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් එකක්. එක පැත්තකින් තර්ක කරන්න පුළුවන් එකක් තමයි ද්විත්ව පුරවැසියෙක් වෙනකොට ඒ පුද්ගලයා රටවල් දෙකේම පුරවැසියෙක් වීම නිසා ඔහුගේ පක්ෂපාතීත්වය රටවල් දෙකම තියෙනවද කියලා තර්කයක් ගේන්න පුළුවන්. ඉතින් එහෙම තර්ක කරනකොට තර්කයක් ගේන්න පුළුවන් ඒක සුදුසු නැහැ කියලා තර්කයක් ගේන්න පුළුවන්. හැබැයි අනෙක් අතට තර්ක කරන්න පුළුවන්. මේ 19 වෙනි සංශෝධනයෙන් මේ ගෙනාවේ නිශ්චිත පුද්ගලයන්ව නවත්තන්නද? එහෙනම් ඒක සුදුසුද කියන එක ඒ තර්කෙත් තියෙනවා. අපි ඒක පිළිගන්න එපා ඒ තර්කෙත් තියෙනවා.
ඉතින් මේක ශ්‍රේෂ්ඨාධිකරණය බලලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ආපහු බලන්නේ මේක තුනෙන් දෙකකින් සම්මත කරන්න උත්සාහ කරනවා. ජනමත විචාරණයක් අවශ්‍යද? ඒකට ද්විත්ව පුරවැසිභාවය ගැන තියෙන ප්‍රතිපාදනය අර ජනමත විචාරණයක් අවශ්‍ය කරන වගන්ති බලනකොට ඒ වගන්ති වලට බලපාන්නේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරන්නේ ඒකට ජනමත විචාරණයක් ඕනේ නැහැ. ඒක සුදුසුද නැද්ද කියන එක ඒක පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕන එක. හොඳද නරකද කියන පාර්ලිමේන්තුවෙන් මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන එක. ඉතින් ඕකේ මම හිතන්නේ මේ රට ලෝක රටවල් ගත්තොත් විවිධ රටවල් වල විවිධ ප්‍රතිපාදන තියෙනවා. දැන් මට මතකයි මම පත්තරේ කියවන ඕස්ට්‍රේලියාව වල එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මේ මන්ත්‍රීවරයා බලනකොට මේ මන්ත්‍රීවරයාට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ by operation of law. ඒ කියන්නේ මන්ත්‍රීවරයා ගිහින් එංගලන්තේ පදිංචි වෙලා නෙවෙයි. මොනවා හරි ඕස්ට්‍රේලියාවේ පවතිච්ච නීතියක් නිසා උන්ට ඒ පුරවැසිභාවය හිමි වෙනවා. බලනකොට උන් ඇත්තටම ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් නෙවෙයි එංගලන්ත පුරවැසිභාවයේ නීතිය ඇසි. එතකොට ඔහුගේ ආසනය අහිමි වෙනවා. ඊට පස්සේ පුරවැසිභාවය අයින් කරලා ආයි තරඟ කළා තමයි පත් වෙන්නේ. මේක දෙපැත්තට තර්කයක් තියෙනවා. අපිට ඒක නිශ්චිතව මේකම හරි කියලා කියන්න බෑ. මම හිතන්නේ කාලේ තියෙන ඒ සීමාකම් නිසා අපිට එම ප්‍රශ්න වටය අවසන් කිරීමට සිදු වෙනවා. නමුත් ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මෙම කාල සීමාව තුළදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මෙන්න ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය සම්බන්ධයෙන් පවා අපිට ඉතාමත් පැහැදිලි විග්‍රහාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළ ඔබතුමන්ට අපි නැවත නැවත වාරයක් ස්තුතිවන්ත වෙන අතර මේ වැඩසටහනේ අවසන් කිරීමට තමයි දැන් අපි එළඹිලා තියෙන්නේ. ඊට ප්‍රථමයෙන් ස්තුති කතාවක් ඉදිරිපත් කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය චතුරිකා අකුරුගොඩ මෙනවියට. මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම පෞද්ගලිකව දන්නවා ඉතාමත් කාර්යබහුල කාලයක් මේ කාලේ ඔබතුමාට නීති වෘත්තිය අමතරව ඔබතුමාගේ අනාගත බලාපොරොත්තුවක් වෙනුවෙන් මේ දවස්වල බොහොමයක් කටයුතු සිද්ධ වෙනවා. නමුත් හැමදාම වගේ ලෝ ෆැකල්ටි එකෙන් කවදා හරි ආරාධනයක් කරොත් අපිට කවදාවත්ම බැහැ කියන වචනේ ඔබතුමාගෙන් ලැබිලා නැහැ. පුළුවන් හැම අවස්ථාවකදීම එක්ක විශ්වවිද්‍යාලයට පැමිණිලා නැත්නම් ඔබතුමාගේ වෘත්තීය පරිසරය තුලදී හැකි හැම අවස්ථාවකදීම විශ්වවිද්‍යාලයට අපට උදව් කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි සාලිය පීරිස් මැතිතුමනි අපට ගෞරවයක් ඔබගේ මේ වටිනා කාලය අපේ ශිෂ්‍ය දරුවන් වෙනුවෙන් ලබා දීමට. ඒ වගේම තමයි මේ වගේ කාලීන මාතෘකාවක් ඉතාමත් පැහැදිලිව භාෂා දෙකෙන්ම කිසිදු කෙනෙක්ව මේ අවස්ථාවෙන් ඉවත් කරන්නේ නැතුව ඒකට සුදුසු විදිහට ප්‍රායෝගික විදිහට ඔබතුමාගේ අත්දැකීම් සමුදායත් එක්ක අපිට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සමස්ත නීති පීඨය වෙනුවෙන්. ඒ වගේම තුලාව සංවාද කවයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගේ අතිමහත් ගෞරවය මම පිරිනමනවා මේ වගේ කාලීන කටයුත්තක් වෙනුවෙන් ඔබගේ ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් බොහොමත් ස්තුතියි මැතිතුමනි. අපගේ අනාගත අභිප්‍රායන් වෙනුවෙන් සමස්ත නීති පීඨය වෙනුවෙන් සහ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපි අපගේ සුභාශිංසන පිරිනමනවා. අපිට ලබන අවුරුද්ද වෙද්දී ඔබව වෙනත් තනතුරු නාමයක් සමගව දකින්න ලැබෙන්න කියලා අපි ඔබතුමාට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. Thank you. බෙහෙවින්ම ස්තුතියි මැඩම්. මීළඟට තුලාව සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් තවත් අදහස් කීපයක් ඉදිරිපත් කිරීම සඳහා මේ ආරාධනය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ නීති ශිෂ්‍ය ඉෂාන් ජයසුන්දර ඔබටයි. බොහොම ස්තුතියි. වැඩරාජගර රාශියක් මැදිවුවත් අපගේ තුලාව සංස්කාරක මණ්ඩලයේ ඉල්ලීම් පිළිගෙන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිතුමන්ට බෙහෙවින් ස්තුති කරනවා. මොකද අතිශය රාජකාරී බහුල කාලයක් වුණත් ඔබතුමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් ඉදවීම ඉතාමත්ම අගය කළ යුතු කාරණයක් ලෙස මම සලකනවා. ඒ වගේමයි මේ අවස්ථාවේදී චතුරිකා අකුරුගොඩ මහත්මිය අපි මෙම සංවාදය පැවැත්වීම සඳහා විශාල අනුග්‍රහයක් ලබා දුන්නා. ඒ වගේමයි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වුණ ආචාර්ය මණ්ඩලය මේ අපට ලබා දෙන අනුග්‍රහය පිළිබඳව විශේෂම ස්තුතියක් දෙන්න ඕනේ. ඒ වගේමයි මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා නීතිඥ මහත්වරුන් කීප දෙනෙක්ගේ සහාය අපට ලැබුණා. ඒ මහත්වරුන් සියලු දෙනාමත් මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.
ඒ වගේමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද දින 250කට ආසන්න විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති විද්‍යාර්ථීන් රාශියක් සහභාගී වුණා. ඔවුන්ට ඉතාමත්ම වැදගත් සහ ඉතාමත් හරවත් කාලීන තොරතුරු රාශියක් ඔබතුමාගෙන් දැනගන්න ලැබුණා. ඒ ඉතාමත්ම අගය කොට සැලකිය යුතු කරුණක් ලෙස අපි දකිනවා. ඒ වගේමයි 20 ආණ්ඩු ක්‍රම සංශෝධනය හා එම සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ මතය පිළිබඳව සාකච්ඡා කළ යුතු සාකච්ඡා කිරීම සඳහා ඉතාමත් සුදුසුකම් සහිත පුද්ගලයෙක් ලෙස ඔබතුමා අපිට සම්බන්ධයෙන් බෙහෙවින් සුදුසුකම් තියෙනවා. බොහොම ස්තුතියි තර්ෂි. සුදේශාන් ඉතින් දැන් අපි මේ පැමිණලා ඉන්නේ මේ වැඩසටහනේ අවසාන කොටසටයි. අපි මේ වැඩසටහනත් සමග එකතු වුණු ඔබ සියලුම දෙනාට නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙන අතර අපේ ගෞරවනීය ආරාධනය ඉතා නිහතමානීව පිළි අරගෙන අපිට වටිනා දැනුම් සම්භාරයක් ලබා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාටත් නැවත වතාවක් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අද දවසට මේ වැඩසටහන නිමාවට පත් කරනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. Right. Thank you.